සවන පිළිසඳර සවන පිළිසඳර මෙහෙවන්නේ ආචාර්ය සරත් චන්ද්‍රසේකර. ආදරණීය රසිකාවනි, සවන අන්තර්ජාල ගුවන්විදුලිය ඔස්සේ අපි ඔබ වෙත ගෙන එන තවත් පිළිසඳර වැඩසටහනක් තමයි මේ. මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන මම සරත් චන්ද්‍රසේකර. මේ පිළිසඳර වැඩසටහන යටතේ ඔබට මතක ඇති අපි වරින් වර විවිධ ආකාරයේ බුද්ධිමතුන් යම් කිසි විෂයක් පිළිබඳ විශේෂඥ දැනීමක් ඇති අය ඔබට හඳුන්වලා දුන්නා. ඔවුන් සමග අපි සාකච්ඡා මණ්ඩපයක නිරත වුණා. දැන් මේ අවස්ථාවේදී අපි කල්පනා කළා ඒ බඳු විශේෂඥතාවයක් තියෙන පුද්ගලයෙක් සමග පිළිසඳරකේ දෙන්නට. අපි මේ සඳහා තෝරගත්තේ අදට ඊටාම වැදගත් වෙන විශේෂයෙන්ම ලංකාව සම්බන්ධයෙන් කල්පනා කරනකොට ඊටාම වැදගත් වෙන ඒ වගේම ආందోලනයේට පුරුදු මාතෘකාවක්. මේ මාතෘකාව තමයි ලංකාවේ කෘෂි ආහාර ප්‍රතිපත්ති සහ ඒ අනාගතය පිළිබඳව. ඒ කියන්නේ මේක මම හිතන්නේ ඔබ දැකලා ඇති විවිධ මාධ්‍ය ජාලාවල නොඑක් විදිහේ වාද විවාද ගමන් කරනවා. මේ පොල් තෙල් වල ඇෆ්ලොටොක්සින් පිළිබඳව සාකච්ඡා නොඑක් විදිහට අපිට අහන්න ලැබුණා. ඒ නිසා අපි කල්පනා කළා මේ පිළිබඳ සාකච්ඡාවක් ඔබ වෙත ගෙනෙන එක අපේ යුතුයකමක් නැත්නම් වගකීමක් කියලා. ඉතින් ඒ සඳහා අපි ඔයාලා බැලුවා කවුද මේ සඳහා අපිට තෝරගන්න පුළුවන් සම්පත්දායකයෙක් කියලා. අපිට වැඩි ඈතකට යන්න අවශ්‍ය වුණේ නැහැ. මේ පිළිබඳව විශේෂයෙන්ම මම ඔය සඳහන් කරපු ඇෆ්ලොටොක්සින් කියන දිලීරය පිළිබඳව ඉතා ඈත අතීතයේ සිට පර්යේෂණවල ඉදිච්ච පර්යේෂකෙක් ඒ වගේම සම්මානිත මහාචාර්යවරයෙක් අපිට හම්බ වුණා. එතුමා තමයි මහාචාර්ය උපාලි සමරජීව. එතුමා ගැන යමක් කිව්වොත් පෙරදින විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව නැත්නම් ෆුඩ් සයන්ස් කියන දෙපාර්තමේන්තුව ආරම්භ කරපු තැනත්තා තමයි මේ. ඒ වගේම ඇෆ්ලොටොක්සින් කියන දේ පිළිබඳව මාතෘකාව පිළිබඳව අවුරුදු ගණනාවක් පර්යේෂණ කළා. අද ජාත්‍යන්තර වශයෙන් කීර්ති නාමයක් ලබාගෙන තියෙන පුද්ගලයෙක්. ඉතින් එතුමා ඇත්තට දැනට ජීවත් වෙලා සිටින්නේ එඩ්මන්ටන් නගරයේ ඇල්බර්ටා ප්‍රාන්තයේ. ඉතින් අපිට බොහොම ලේසි වුණා එතුමාව සම්බන්ධ කරගන්න. දැන් අපේ මැදිරියේ එතුමා ඉන්නේ. අපි දැන් එතුමා සමග ලංකාවේ කෘෂි ආහාර ප්‍රතිපත්ති සහ අනාගතය පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ කරන්නට සූදානම්. ආයිබෝන්. ආයිබෝන්. කොහොමද මේ දවස්වල ජීවිතේ? ජීවිතය ඉතින් හොඳයි. ඉතින් කොරෝනා එකට ටිකක් බයෙන් ඉන්න හැංගි. ඔව් මම දැක්කා මේ එඩ්වර්ඩ් මේ ඇල්බර්ටා ප්‍රාන්තයේ ඒ තත්ත්වය ටිකක් උග්‍ර වෙලයි කියලා මේ අගමැතිවරයා ඇතුළු ඔක්කොම අය කතා කරනවා. ඉතින් මම හිතන්නේ ලංකාවෙත් ඒ වගේ තත්ත්වයක් තමයි මේ දවස්වල තියෙන්නේ. ඉතින් මා කියව විදිහට මේ අපි මේ ඔබතුමා සමග කරන පළවෙනි සාකච්ඡාව නෙමෙයි මේක. අපි විවිධ ආකාරයෙන් අපි වෙබිනාර්ස් වගේ මීට කලින් සාකච්ඡා කළා. ඉතින් අද අපි කල්පනා කළා මේ හැම ක්ෂේත්‍රයක්ම අලලලා සාකච්ඡාවක් කරමු කියලා. මම ඔබතුමා වෙත ප්‍රශ්න කීපයක් වරින් වර අරගෙන එනවා. ඉතින් ඔබතුමාට කැමති විදිහට මේ තමුන්ට ලේසි පහසු ඕනෑම විදිහකට ඒවට උත්තර සපයන්නට. මොකද මේක අත් වශයෙන්ම මේ වැඩසටහන යොමු වන්නේ කැනඩාවේ ජීවත් වෙන ඒ වගේම ලංකාවේ සහ වෙනත් රටවල අපිට ඉන්නවා ඕස්ට්‍රේලියාවේ මේ සවන් දෙන අය, ඒ වගේම නවසීලන්තේ, ජර්මනියේ, එංගලන්තේ, ඇමරිකාවේ මේ උදවියට තමයි මේ වැඩසටහනට යන්නේ. හොඳයි, මගේ පළවෙනිම ප්‍රශ්නේ වෙන්නේ මේ ප්‍රතිපත්ති පිළිබඳව අපි කතා කරන හින්දා ලංකාවේ අද තියෙන කෘෂිකාර්මික සහ කෘෂි ආහාර ප්‍රතිපත්තිය කුමක්ද? නැත්නම් ඒ තත්ත්වය කුමක්ද? ඔව්, අපි මේ ප්‍රශ්නය දෙස එක්තරා විදිහකට ඉතිහාසගතව බලනවා නම් අපි දන්නවා ඕනම රටක ප්‍රතිපත්තිය සැකසීමේ වගකීම තියෙන්නේ රාජ්‍ය අතර. එතකොට මෙතෙන්දි මම රාජ්‍යය කියලා හඳුන්වන්නේ එක් පැත්තකින් දේශපාලන සහ අනිත් පැත්තෙන් විෂය අනුබද්ධ විද්වතුන්ගේ එකතු වීම. මේ දෙගොල්ල එකතු වෙලා තමයි ප්‍රතිපත්තිය ඕනම රටක ගොඩනගන්නේ. එතකොට මේ ගොඩනගන ප්‍රතිපත්තිය ඕනෑම රටක අවුරුදු ගණනකට වෙනස් නොවි පවත්වාගෙන යනවා. අපි මේ ගැන ශ්‍රී ලංකාව දෙස බැලුවොත් අපිට අතීතයේ දකින්න ලැබෙනවා හැම අලුත් රජයක් පැමිණියාම
බලයට ඔවුන් විසින් ප්‍රතිපත්ති මාලාවක් වෙනස් කරනවා. එතකොට මෙය කෘෂිකර්ම ප්‍රතිපත්තියටත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. එතකොට හැම රජයක්ම කෘෂිකර්ම ප්‍රතිපත්තිය වෙනස් කරනකොට එහි වැදගත් භාරයක් කාර්යදූරයක් කළ යුතුයි විෂයානුබද්ධ දැනුම තියෙන විද්වතුන්. එහෙම නැති වුණොත් අපිට යම් ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මොකද මේ ප්‍රතිපත්තියක් දීර්ඝ කාලීනව ගෙනියන්න බැරි වෙනවා. ප්‍රතිපත්තියක් අවුරුදු 3-4කින් වෙනස් නොවිය යුතුයි යම් දේවල් පවත්වාගෙන යාමට, ක්‍රියාකාරීකම් පවත්වාගෙන යාමට. ඒක නිසා මේ ප්‍රතිපත්තියක් සකසනකොට අපි ටිකක් ඈත දිහාවක් බලන්නට ඕන. ඉතින් අපි අද ලංකාවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ගැන සිතුවොත් ඒක ගොඩනැගිලා තියෙන්නේ දැනට බලයේ සිටින රජයේ සෞභාග්‍ය දැක්ම කියන විස්තරය අනුව. එතකොට මේ සෞභාග්‍ය දැක්ම කියන විස්තරයෙන් ඔවුන් ඉතාමත් පැහැදිලිව එක එක ක්ෂේත්‍රවල තිබිය යුතු ප්‍රතිපත්ති මොනවාද කියලා, ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තිබිය යුතු සුදුසුකම්, සුදුසු අවශ්‍යතාවයන්, පුද්ගලයන් ආදී හැම දෙයක්ම විස්තර කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව අපි සලකනකොට අද අපිට තිබිය යුතු කෘෂිකාර්මික ප්‍රතිපත්තිය වෙන්නේ මූලික වශයෙන්ම නව තාක්ෂණිකය වෙත යොමු වුණු කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය. නව තාක්ෂණය වෙත යොමු විය යුතු කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය. ඒක තමයි සෞභාග්‍ය දැක්මේ මූලික වශයෙන්ම කෘෂිකර්මය ගැන පැහැදිලි කරලා තිබෙන්නේ. එතනින් එහාට ගියාම මෙතෙන්දී ඒ සෞභාග්‍ය දැක්ම තුලම පෙන්눔 කරනවා කෘෂිකර්මයට සම්බන්ධ විවිධ ආයතනවල ක්‍රියාකාරීත්වයන් එක තැනකට ගේන්නෝ කියන මතයක් ඉදිරිපත් වෙනවා. දැන් මේ බැලුවත් අතීතය අපේ අමාත්‍යංශ බෙදීගෙන ගිය ආකාරයට අනුව කෘෂිකර්මය විශාල වශයෙන් කැබලි වලට බෙදලා කියනවා. අද තියෙන තත්ත්වය බැලුවොත් එහෙම අද එක්තරා විදියකට අපිට සතුටු වෙන්නට පුළුවන්. මොකද අපේ කෘෂිකර්මාන්ත අමාත්‍යංශය යටතේ මූලික කොටස් දෙකක් තියෙනවා. එකක් ආහාර වගා කිරීම. මෙතෙන්දී මම සඳහන් කරන්නේ ශාකාහාර, එළවලු වර්ග වී වගා කිරීම. අනිත් අතට සත්ත්ව පාලනය. දැන් මීට ඉස්සර මේ දෙක දෙපළක තිබුණා. එතකොට මේ දෙකම එකතු විය යුතුයි රටක මූලික වශයෙන්. ඒ හැරුණාම අපේ ආර්ථිකය සහ අපේ ක්‍රියාකාරී තත්ත්වයන් දිහා බැලුවාම අපි දකිනවා තවත් විවිධ අමාත්‍යංශ මේකට සම්බන්ධ වෙනවා. එකක් තමයි වාරි මාර්ග, ජලය සැපයීම, වැව් කර්මාන්තය ආදී. තවත් එකක් තමයි දීවරය. තවත් එකක් තමයි වැවිලි කර්මාන්ත, පොල්, කිතුල්, රබර් ආදී. ඒ වගේම උක් බඩයින් ඉරිඟු, කජු, ගම්මිරිස් ආදී කුඩා කර්මාන්ත. එතකොට මේ කර්මාන්ත විශාල තොගයක්. කෘෂිකර්මය මත යැපෙන, කෘෂිකර්මයට සම්බන්ධ වන කර්මාන්ත ගොඩක් අපේ රටේ විවිධ අමාත්‍යාංශ යටතේ තියෙනවා. ඒක නිසා තමයි මම හිතන්නේ සෞභාග්‍ය දැක්ම කියලා තියෙන්නේ මේ එක එක ආයතනවල එකමුතුවක වැඩ කරන්න ඕනේ කියලා. එතකොට ජාතික ප්‍රතිපත්තියක් දෙසට යොමු වීමේදී අපිට අත්‍යවශ්‍ය වෙනවා මෙන්න මේ ආයතන සියල්ලම එකට වැඩ කිරීම. මේක තමයි පරමාර්ථය විය යුත්තේ. ඉතින් මේ පරමාර්ථය හමුවේ අපි බැලුවොත් එහෙම දැනට සති කිහිපයකට නිකුත් කරන ලද කෘෂිකාර්මික ප්‍රතිපත්තිය දෙස මා මුලින්ම ඒකේ දකින්නේ ඒක බොහෝ දුරට 90%කටත් වැඩිය ආහාර සැකසීම පිළිබඳව, ආහාර නිෂ්පාදනය පිළිබඳ, ගොවිතැන පිළිබඳව යෙදුන ආහාරයට නැඹුරුණු ප්‍රතිපත්තියක් හැටියට. එතකොට මේ ප්‍රතිපත්තිය තුල මම දකිනවා අර වෙනත් ඉස්සල මම සඳහන් කරපු එක එක භෝග වර්ග, එක එක කර්මාන්ත සම්බන්ධකම් එකිනෙකට එකතු නොවීම. දැන් ජාතික වශයෙන් අපි ගත්තාම ලංකාවේ දැනට විවිධ ප්‍රශ්නවලට මුහුණ පාපු, ඒ වගේම තර්කවලට මුහුණ පාපු තීරණයක් නැති සිද්ධීන් සමුදායක් තියෙනවා. අපි එතෙන්ද දකිනවා දැන් එක් අතකින් අපිට කැලෑව රැක ගන්නට ඕන ජලය ලබා ගන්න රට. අනිත් අතින් අපේ වැඩි වෙන ජනගහනයට ආහාර නිෂ්පාදනය කරන්නට ඕන. ඉතින් මේ දෙක හමුවේ එක්තරා ප්‍රමාණයක ඝට්ටනයක් තියෙනවා
මිනිස්සු ගිහිල්ලා කැලේ අයිති කරගන්නවද එහෙම නැත්නම් කැලේ තවදුරටත් දියුණු වැඩෙන්න දෙනවා. ඒ වගේම එතෙන්ට තවත් ප්‍රශ්නයක් වෙනවා සතුන්. විශේෂයෙන්ම අලි කොටි වගේ සතුන්ගේ ක්‍රියාවලුත් මෙතෙන්ට වැදගත් වෙනවා. ඉතින් එතකොට මේ දෙක අතරේ දැනට ලොකු ගැටණයක් වෙලා තිබෙනවා මේ සමතුලිතය තියාගන්න බැරුව. එහි එක් හේතුවක් තමයි කෘෂිකාර්මික අවශ්‍යතාවය. අපේ රටේ ඉන්න මිලියන 22ක ජනගහනයට අවශ්‍ය ප්‍රමාණයට කෘෂි නිෂ්පාදන ඇති කරන්නට බැරිවීම නිසා පොළොව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, ජලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, කෘෂිකර්මය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ වගේම මේ කෘෂිකර්මය සම්බන්ධ විය යුතු වෙනත් මාතෘකා තියෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් පොල්, රබර්, තේ ජාතික ආර්ථිකයේ ඉතාමත් වැදගත් අංග. එතකොට මේ වැදගත් අංග තුලට යාමේදී අපි ඒවා අමතක කළා, ඒවා පැත්තකින් තියලා ඒවට වෙන ප්‍රතිපත්තියක් සකස් කරන්නයි කියලා ජාතික කෘෂි ප්‍රතිපත්තියක් සකස් කරන්නට බෑ. එතකොට මේ දැනට සාකච්ඡාවට භාජනය වෙමින් තිබෙන මේ ජාතික කෘෂි ප්‍රතිපත්තිය තුල මම දකින්නේ ඒ ආහාර නිෂ්පාදනයට නැඹුරු වීම නිසා අනිත් ඒවා අමතක කරලා දාලා තියෙනවා. ඒක නිසා මෙතෙන්දී අර සමතුලිතය තබා ගැනීමේ නොහැකියාවක් අලුත් ප්‍රතිපත්තිය තුලින් මා දකිනවා. ඒ වගේම මම දකිනවා සෞභාග්‍යයේ දැක්ම තුළ පැහැදිලිව කියා තිබෙනවා කාබනික සහ කාබනික නොවන රසායන පොහොර භාවිතා කිරීම පිළිබඳ. ඉතින් මෙතෙන්දී කියලා තියෙන්නේ සෞභාග්‍යයේ දැක්මේදී අපි කාබනික පොහොර ගැන උනන්දු වෙන අතර කාබනික පොහොර දෙසට යන අතර එක්තරා ප්‍රමාණයකට අවශ්‍ය මට්ටමට රසායනික පොහොර භාවිතා කළ යුතුයි කියලා. නමුත් අපිට පැහැදිලි අර්ථකථනයක් එහෙම නැත්නම් පැහැදිලි ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් පැහැදිලි මාර්ගෝපදේශයක් ලැබෙන්නේ නැහැ දැනට සකස් වෙලා තියෙන ප්‍රතිපත්තිය තුල මේ සම්බන්ධව. ඉතින් ඒක නිසාද තරමක අර්බුදයකට රට මුහුණ පාලා තිබෙනවා. මොකද විවිධ මත වෙලා තියෙනවා. ඒ මත බොහෝ දුරට දේශපාලන මුහුණුවරක් ගන්නවා. ඒක නිසා මම වැඩි ඒ දුරට කතා කරන්න යන්නේ නැහැ. නමුත් මෙතෙන්දී නොඑක් ප්‍රශ්න මත වෙලා තිබෙනවා. ජාතික ප්‍රතිපත්තිය කොයි විදිහටද යා යුත්තේ? ඒකෙන් අපිට මොකද්ද බලාපොරොත්තු වෙ යුත්තේ කියලා. දැන් අනිත් අතට අපි බලනකොට අපි හුඟක් දුරට ජාතික ආදායම් දෙස යැපෙන්නට බලාපොරොත්තු වෙන්නේ තේවලිනුයි පොල්වලිනුයි. එතකොට තේවලට තියෙන ඉල්ලුම තේවල නිෂ්පාදනය ගෙනියන ආකාරය පිළිබඳ ප්‍රශ්න මතුවේ. අනිවාර්යයෙන්ම දැන් තේ නිෂ්පාදනයකදී තේ වගාවකදී අපිට සති දෙකකට වරක් යූරියා පොහොර යොදන්න වෙනවා. එහෙම හැදුවේ නැත්නම් අපිට අවශ්‍ය තරම් තේ කොළ ලැබෙන්නේ නැහැ. අවසානයේදී ලබා ගන්න කොළය ලබා ගන්න දල්ලෙන් තමයි අපි ඔක්කොම වෙළඳ ව්‍යාපාර කරන්නේ. එතකොට මේ දල්ල වැඩෙන ක්‍රියාකාරීත්වයන් ගෙනියන්න. ඉතින් ඒක ගෙනියන්න මොන විදිහේ සැකස්මක්ද අද ප්‍රතිපත්ති තුළ තිබෙන්නේ කියන ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වගේම අපි ජාත්‍යන්තරව සලකා බැලුවොත් අද පොල් වලට තියෙන ඉල්ලුම හුඟක් වැඩි. නමුත් අපේ පොල් නිෂ්පාදන වල තියෙන මූලික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ජාතික පොල් නිෂ්පාදනයෙන් 75%ටත් 90%ත් අතර ප්‍රමාණයක් ජනතාවගේ ආහාරමය අවශ්‍යතාවය වෙනුවෙන් යෙදෙනවා. ඒ කියන්නේ ගෙවල් වල පොල් කිරි සදා ගැනීම, පොල් තෙල් සබා ගැනීම සහ ගෙවල් වල භාවිතය වෙන්නේ. එතකොට අපිට අපනයනය කරන්න ඉතුරු වෙන්නේ 10%ත් 125%ත් අතර ප්‍රමාණයක් විතරයි. අද ජාත්‍යන්තර වශයෙන් ඉල්ලුමක් තිබෙද්දී මේ විදිහට මේ ප්‍රතිපත්තිය දිගටම ගෙනියනවද? එහෙම නැත්නම් ප්‍රශ්නයක් මතුවෙනවා පොල් තෙල් වෙනුවට වෙන තෙල් වර්ගයක් ගෙනල්ලා ජනතාවගේ ආහාරයට දීලා ඊට වඩා ලාභ තෙල් වර්ගයක් ගෙනල්ලා මේ පොල් තෙල් පිටරට විකුණලා වැඩි ආදායමක් ලබනවාද කියලා. මොකද අවසානයේදී අපට ලැබෙන මූලික ප්‍රශ්නය අපිට විසඳන්න තියෙන මූලික ප්‍රශ්නය වෙන්නේ රටට අවශ්‍ය ප්‍රමාණයේ ධනය අපිට උපයා ගැනීමේ හැකියාවක් තිබෙනවා කියලා. එතකොට ඒ දෙසට අපි ප්‍රතිපත්තිමය වශයෙන් යමුනේ නැත්තම් අපිට මුහුණ පාන්නට වෙනවා එන්න අමාරු වෙන තවිද්‍රතාවයකට જાතියක් හැටියට. එතෙන්දී මේ අංශය පිළිබඳව යම්කිසි සැලකීමක් කරන්න. දැන් මම දකිනවා මේ මෑත යුගයේදී රාජ්‍ය අමාත්‍යාංශ සකස් වෙලා තියෙන ආකාරය ඒ අමාත්‍යාංශ වලට දීලා තිබෙන වගකීම් දිහා බැලුවහම
විශාල උනන්දුවක් තියෙනවා ජාතික වශයෙන් විවිධ නිෂ්පාදන වැඩ දියුණු කරන්න. උදාහරණයක් හැටියට එක අමාත්‍යාංශයක් තියෙනවා පොල්, කිතුල්, රබර්, උක්, බඩඉරිඟු, ගම්මිරිස් ආදී වශයෙන්. එතකොට මේ එක කණ්ඩායමක් වෙනුවෙන් විශේෂ අමාත්‍යාංශයක් තියෙනවා. එතකොට මේ අමාත්‍යංශ තිබෙන අතරේ ඒ අමාත්‍යංශවල වැඩගෙන යාමට අවශ්‍ය පසුබිම මේ ප්‍රතිපත්තියෙන් සකස් වෙනවාද කියන ප්‍රශ්නයක් මම දකිනවා. මේක එක තියෙන දුර්වලතාවයක්. තවත් එකක් මම දකිනවා. දැන් මේ ජාතික ප්‍රතිපත්තිය අපිට සකස් කිරීමේදී ජාත්‍යන්තර සිතිවිලිවලින් ඔබට යන්න බෑ. ඒ මත එන්නවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් ආහාරවල ආරක්ෂිතතාවය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ආයතන 3ක් මූලිකව ක්‍රියා. එතකොට ඒ 3ට අයිති විවිධ කාර්යයන් තියෙනවා. ඉතින් අපිට බෑ ජාතික ප්‍රතිපත්තිය ඒ 3ම එකට ගන්නේ නැතුව එකකට විතරක් අරගෙන අනිත් පැත්තට යන්න. ඉතින් මෙතෙන්දි මම දකින්නේ ඇත්ත වශයෙන්ම මීට වඩා ගැඹුරු ප්‍රතිපත්තියක් අපිට තිබිය යුතුයි. නමුත් මේ දැනට සාකච්ඡා වන ප්‍රතිපත්තියේ ඒ ගැඹුරු භාවය නැහැ. ඒක දැනට තියෙන ප්‍රතිපත්තිය ඊටාත්ම තලයක් තුළ අවටට යන හොරිසොන්ටල් කියලා අපිට කියන්න පුළුවන්. හොරිසොන්ටල් ඩෙවලොප්මන්ට් එකක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉහළට යන වර්ටිකල් ඩෙවලොප්මන්ට් එකක් නෙවෙයි මම දකින්නේ. ඉතින් මේ තලයක් තුළ අවටට පැතිරෙන එකක් දිහා අපි ගියාම සිදුවෙන්නේ අනික් අමාත්‍යාංශවල තියෙන වැඩත් එක්ක අපේ අමාත්‍යාංශයේ තියෙන වැඩ නැත්නම් කෘෂිකර්මයේ තියෙන වැඩ ගැටුම් ඇති කරගන්න පටන්. දැන් මෑතකදී අපි දැක්කා අර පොල් තෙල් වල ප්‍රශ්නය ආපු වෙලාවේ පොල් තෙල් වල ප්‍රමිති පිළිබඳ ප්‍රශ්න මොකද ප්‍රමිති දෙකක් ආයතන දෙකකින් පෙන්නු කරා. ආකාර දෙකකින් මේ ප්‍රශ්නේ දිහා බලන්න ගත්තා. ඉතින් එවැනි සිදුවීම් ඇති වෙන්න පුළුවන් කෘෂි නිෂ්පාදනවලදී විශේෂයෙන්ම කෘෂි නිෂ්පාදන පිටරට යැවීමේදී සහ කෘෂි නිෂ්පාදනවල තත්ත්වය සහ ආරක්ෂිතතාව පිළිබඳව සැලකී. ඉතින් එතෙන්දී අපිට ඒ නිසා වැදගත් වෙනවා මේ සෞභාග්‍ය දැක්වෙන් පැහැදිලි කරලා තිබෙනවා මේ අවශ්‍ය එක එක අමාත්‍යාංශවල තියෙන කටයුතු එක්රැසි කරලා එකට වැඩ කරන්න පුළුවන් විදියක් හදන්න කියලා. නමුත් ඒක මම දකින්නේ නෑ මේ ප්‍රතිපත්තිය. ඉතින් විශේෂයෙන්ම මම දකිනවා අපි මේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුල ශාක වලින් ආහාර නිෂ්පාදනයට විශාල වශයෙන් හැරී තිබෙන අතර එම අමාත්‍යාංශය තුලම පවතින සත්ව නිෂ්පාදන පිළිබඳව සඳහන් කිරීමක් වන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ කෙනෙක් වෙලාවකට හිතන්න පුළුවන් ඒ සත්ව නිෂ්පාදනාංශයට තවත් ප්‍රතිපත්තියක් එනවා කියලා. එතකොට දැන් එකම අමාත්‍යාංශය තුල කොටස් දෙකකට ප්‍රතිපත්ති දෙකක් ආවොත් ඒ ප්‍රතිපත්ති දෙක එකිනෙකට කොච්චර සමාන වේද නැත්නම් ගැටුම් ඇති වේද කියන ප්‍රශ්නයක් තිබෙනවා. එතකොට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේදී ඒක ජාතික විය. ජාතික කියන්නේ හැම අංශයක්ම අන්තර්ගත වෙනවා. මෙන්න මේ ප්‍රශ්නය මම දකිනවා අපේ මේ දැනට සකස් වෙලා සාකච්ඡාවට තිබෙන ප්‍රතිපත්ති මාලාව තුල. ඔබතුමා අපිට දැන් පෙන්වලා දුන්නා මේ ආහාර පිළිබඳව වෙනම කතා කිරීමේ තියෙන ශූන්‍යත්වය පිළිබඳව. මොකද ආහාර නිෂ්පාදනයේ ආහාර සංවිධානයේ මේ සියල්ලම අනිකුත් අංශ රාශියක් එක්කම සම්බන්ධයි. වෙන එකක් තියා විදේශ විනිමය උපයා ගැනීමටත් ගැළපෙන මාධ්‍යයක්. එක දෙයක් ඔබතුමාගෙන් කියවුණා මේ දැන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව තුළ තියෙනවා කියලා මේ නව තාක්ෂණිකයේ ඔස්සේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ වැඩපිළිවෙල. දැන් ඒකට ලංකාවේ නව තාක්ෂණිකය දැනට තියෙනවද නැත්නම් අපිට අලුතෙන් ආයාත කරන්න වෙනවද නැත්නම් කොහොමද මේ පිළිබඳව අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ? දැන් කෘෂිකර්මාන්තයට අවශ්‍ය නව තාක්ෂණය ලෝකයේ විවිධ රටවල් වල ඒ රටට අනුකූල වන ආකාරයට ඒ රටවල භාවිතා කළ හැකි ආකාරයට සකස් වෙලා තිබෙනවා. එතකොට අපිට පුළුවන් කමක් නැහැ ඒ ක්‍රමයම අරන් ගිහිල්ලා ශ්‍රී ලංකාවේ යොදන්නට. උදාහරණයක් හැටියට අපි ගත්තොත් කැනඩාවේ විශාල ඉඩම් තියෙනවා, විශාල විදිහට වගා කිරීම තියෙනවා. ඒක නිසා ඒ විශාල විදිහේ වගා කිරීම වලදී යොදා ගන්න ප්‍රතිපත්ති අපිට බෑ ලංකාවේ ගෙනහිල්ලා කුඩා ඉඩම් හිමියන්ට යොදන්න. නමුත් අපිට පුළුවන්කම තියෙනවා ඒ ක්‍රමවේදයන්, යන්ත්‍ර සූත්‍ර, තාක්ෂණය අපිට අවශ්‍ය විදිහට සකස් කරගන්න. ඉතින් මෙතෙන්දී අපි කල්පනාකාරී විය යුතු එක දෙයක් තිබෙනවා. අපේ සම්ප්‍රදායික තාක්ෂණයක් තිබුණා.
සමහර කියන දැන් අපි ආපහු සම්ප්‍රදායික තාක්ෂණයට යමු කියලා. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් අපිට ඇති වෙනවා. සම්ප්‍රදායික තාක්ෂණය අපි හිතුවොත් අවුරුදු 50ක් පිටිපස්සට අවුරුදු 60ක් පිටිපස්සට මම පොඩි කාලේ කියලා අපි හිතුවොත් එදා තියුණු තාක්ෂණය යෙදුනේ මිලියන 5ක මිලියන 7ක වගේ ජනගහනයකට. නමුත් අද අපි මිලියන් 2ක ජනගහනයකට එම තාක්ෂණයෙන් පුළුවන් කමක් නැහැ නිෂ්පාදනය කරන්න ආහාර එහෙම නැත්නම් කෘෂි කර්මය පවත්වාගෙන යන්නට. ඉතින් එතෙන්දී මේ තාක්ෂණ දෙසට නැඹුරු යුතු වෙනත් ක්‍රමවේදයන් තියෙනවා. මම උදාහරණයක් හැටියට ගත්තොත් අපේ පොල් ඉඩම් ගැන හිතුවොත් අපේ පොල් ඉඩම් වල පොල් ගස් විතරක් නම් තියෙන්නේ. ඉඩමේ විශාල ප්‍රමාණයක් ඉඩකඩ කිසි දෙයකට භාවිතා නොවී තිබෙනවා. එතකොට මේ පොල් ගස් දෙකක් අතරේ නැත්නම් පොල් පේලි දෙකක් අතරේ වගා කරන්න පුළුවන් වෙනත් භෝග තියෙනවා. ඒ වගේම සතුන් ඇති කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේවා පිළිබඳව මම දන්නවා දැන් අවුරුදු 30කට 40කට ඉස්සෙල්ලා විශාල වශයෙන් පර්යේෂණ කරලා තාක්ෂණය හොයාගෙන වගා කළ යුතු භෝග මොන ආකාරයකටද වගා කරන්න ඕන ඇති කළ යුතු සතුන් මොන ආකාරයකටද ඇති කරන්න ඕන එතකොට මේ පොල් ගහත් සතුන් අතරේ ලැබෙන වාසිය මොකක්ද කියන වගේ දේවල් ගැන ගොඩක් පර්යේෂණ කරලා ලංකාවේ ඒ පර්යේෂණ පිට වෙලා තියෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඒ පර්යේෂණ වලින් නිපදුණු තාක්ෂණය ඒකත් එක්තරා විදිහක රටට අවශ්‍ය රටේ අවශ්‍ය මට්ටමේ තාක්ෂණයක් එම තාක්ෂණය යන්නේ නැහැ වගාවට. එතකොට එතෙන්දී ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. දැන් ওই වගේ නොඑක් අවස්ථාවල් තියෙනවා අපිට භෝග වර්ග වෙනස් කළ යුතු අවස්ථාවල් තියෙනවා පස අණුව, ජලය අණුව, වැසි අණුව. ඒ වගේ නව තාක්ෂණ ක්‍රම මීට වඩා සූක්ෂමව යන්න. අපිට දැන් වෙලා තියෙන්නේ සම්ප්‍රදායිකම අපි කන්න දෙකක් වීවැව්වා. හැම කන්න දෙකේම වීවවා යනවා මිසක ඒ අතරට තවත් භෝගයක් දාන්න වී නැති කාලට තව මාසයකට වගා කරන්න පුළුවන් භෝගයක් කුඹුරේ වගා කරන්න වාදී දේවල් වලට අපි ගිහිල්ලා නැහැ. ඉතින් මෙතෙන්දි වෙන්නේ දැනුම තියනවා. ඒ දැනුම තාක්ෂණය බවට හරවනවා. ඒ දැනුම තාක්ෂණය බවට හැරවීම තුළින් තමයි මම දකින්නේ නව තාක්ෂණයක් අපිට ගොඩනගා ගන්නට පුළුවන්. එහෙම නැතුව වෙන රටකින් ගේන තාක්ෂණ ගෙනලා අපේ රටේ හයි කරන්න බෑ. ඒ නිසා අපිට ඒ සඳහා විද්‍යාඥයෝ ඉන්නවා. ඒ සඳහා පරීක්ෂණ කරපු අය ඉන්නවා. නමුත් මේ විද්‍යාඥයෝ මේ පරීක්ෂණත් ඇත්තටම පොතපතට සීමා වෙලා තිබෙනවා මිසක එතනින් එහාට ගෙනියන්නට අපකැප වුණු කොටසක් නැහැ. එතකොට මේක රජය දකින්න ඕන මෙන්න මේක එළියට ගෙනියන්න අපකැප වුණු කොටසක් ඉන්න ඕන. ඒ කොටසේ ක්‍රියාව කොහොමද කරන්න කියන එක ඉස්සරහට ගෙනියන්න. ඉතින් එහෙම නැති වුණොත් වෙන්නේ අපේ දැනුම් සම්භාරයක් තියෙනවා. තාක්ෂණික අවශ්‍යතාවයක් තිබෙනවා මේ දෙක අතරේ තියෙනවා පොඩි බ්‍රිජ් කරන්න බැරි පාලමක් දාන්න බැරි ગેප් එකක් තියෙනවා මේ ગેප් එක වහන්නේ නැතුව අපිට මේ නව තාක්ෂණ දෙහාට යන්න පුළුවන්. එතෙන්දී මම නව තාක්ෂණය කියලා අදහස් කරන්නේ මේ බටහිර ලෝකයේ තියෙන සුපිරි තාක්ෂණය ගෙනියන එක නෙවෙයි එම තාක්ෂණයට කිට්ටුවෙන් ගෙනියන්න පුළුවන් තාක්ෂණ ක්‍රම අරගෙන යන්නේ. ඒක තමයි අපේ පරමාර්ථය විත්තේ මේ අලුත් කෘෂි කර්ම ප්‍රතිපත්තියක සහ ආහාර ප්‍රතිපත්තියක් දෙස යොමු වීමේ. බොහොම සන්තෝෂයි මේ ඔබතුමාගේ මේ ප්‍රවේශය සවන් දෙන්න. එතෙන්දි මට එක ප්‍රශ්නයක් මතුණා. ඔබතුමා පෙරදින විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් හැටියට ගුරුවරු සහ මේ ළමයි කෘෂි කර්මයේ අංශයට ආහාර අංශයට පුහුණු කළ අවුරුදු 30 ගාණක් තිස්සේ. දැන් ඒ දරුවන් තුළ නැත්නම් ඒ ඉගෙන ගන්න ශිෂ්‍යයන් තුළ මේ ඔබතුමා කියන දේවල් උන්ට ගිහිල්ලා තියෙනවද? ඔවුන්ගේ මනසේ තියෙනවද? උන්ට අවස්ථා තියෙනවද ඒවා රටට අරගෙන යන්න? ඔව් දැන් මෙතෙන්දී අපිට ලොකුම ආකල්පමය වශයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. විශ්වවිද්‍යාලයට එන ශිෂ්‍යෙක් විශ්වවිද්‍යාලයට එන්නේ උපාධියක් ලබාගෙන රස්සාවක් ගන්න. ඉතින් මගේ පාඨමාලාවන් සාධාරණ වෙන හැම ශිෂ්‍ය කොටසයකට මම පළවෙනි දවසේ කියනවා කරුණාකරලා මට අත උස්සලා කියන්න මේ පුද්ගලික අංශය ගිහිල්ලා රස්සාව කරන්න කැමතියි ඉන්නවනම් කියලා. කවුරුවත් අත උස්සන්නේ නැහැ. මොකද ඒ ආකල්පමය වශයෙන් කියලා තියෙන්නේ රජයේ රැකියාවකට යන්න. එතකොට පෙන්ෂන් එකක් හම්බ වෙනවා. ඒ පෙන්ෂන් එකෙන් ජීවත් වෙන්න පුළුවන් කියන ආකල්පයක් තියෙනවා. ඉතින් මේ ආකල්පමය වෙනසක් කිරීම අපිට අත්‍යවශ්‍යයි. ඉතින් ඒ ක්‍රියාවලිය මම ওই ආහාර විද්‍යා පාඨමාලාව තුලදී කරා. උදාහරණයක් හැටියට කියනවා මේ ශිෂ්‍යෝ ආවම අපි දේශන පටන් ගන්නෙ නැහැ. ශිෂ්‍යෝ සුමාන දෙකකට අරිනවා ෆැක්ටරි එකකට ගිහිල්ලා වැඩ කරලා වරෙන් කියලා. මේ අරින්නේ ෆැක්ටරියට වැඩ කරන්න කියලා කම්කරුවෙක් හැටියට.
කම්කරුවෙක් හැටියට වැඩ කරන්න ගියාම අපි හිතමු අන්නාසි ෆැක්ටරි එකට ගියා නම් එයාට තේරුම් ගන්නවා අන්නාසි පෙට්ටියක් උස්සන්න කොච්චර ශක්තියක් තියෙනවා. ගැහැණු කෙනෙකුට උස්සන්න පුළුවන් ද අන්නාසි පෙට්ටියක්. ඔය වගේ ගොඩක් ප්‍රශ්න ඒගොල්ලන්ට එනවා ඔළුවට. ඉතින් ඒ ප්‍රශ්නත් අරගෙන ආපහු ඇවිල්ලා තමයි මේ දේශනවලට සහභාගී වෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ තියෙනවා මනසත් ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීම. එතකොට අධ්‍යාපනය තුළ අපි ඒ දෙසට යොමු වෙනවා. ඉතින් මේ විදිහට ශිෂ්‍යයන් ගොඩනැගීමේදී ඇත්තටම ඒ පාඨමාලාව තුළ හැම ටර්ම් එකකටම ඒගොල්ලන්ට තනියම වැඩ කරන්න වැඩසටහනක් දීලා තියෙනවා දේශන වලින් පිට. ඒකට ලකුණු වෙනම ලැබෙනවා. ඉතින් මෙහෙම කරාම මම දැක්කා අවුරුදු 4 අවසාන වෙනකොට මේ ශිෂ්‍යෝ බොහෝ දෙනෙක් අර මුලින් තිබිච්ච රජයේ රැකියාවකට යාමේ ආකල්පය අතහැරලා පෞද්ගලික අංශයේ රැකියාවකට එහෙම නැත්නම් තමා විසින්ම ආහාර නිෂ්පාදනය කිරීමකට නැඹුරු වෙන ගතියක් තිබෙනවා. එතකොට එක කොටසක් ඒ දෙසට යනවා. තවත් කොටසක් ඉන්නවා මෙතන දැනුම වශයෙන් දැනුම සොයාගෙන යන බලවත් කොටසක්. ඉතින් ඒගොල්ලෝ බොහෝ වෙලාවලට පිට රටවලට යනවා. ඉතින් ඒක අපි දකින්න හැම රටකම ගියාම දකිනවා. අපේ ශිෂ්‍යයෝ ඇවිල්ලා තියෙනවා. ඒ ඔවුන් දැනුම සොයාගෙන ඉන්නේ. දැනුම සොයාගෙන ඇවිල්ලා ආපහු යන්නේ නැහැ. ඒ දැනුම මේ රටට පූජා කරනවා. ඒ දැනුමෙන් ලබන ප්‍රායෝගික හැකියාවන් මේ රටට නැත්නම් වෙනත් රටකට දියුණු රටකට පූජා කරනවා. නමුත් ඉතුරු වෙන කොටස තමන්ගේ යුතුයකම හරියට ඉටු කරනවා. ඉතින් මේ වගේ ආල්කාම් ප්‍රමේය වෙනසක් ඇත්තටම සමස්ත වශයෙන් මුළු අධ්‍යාපන පද්ධතිය තුළම රටේ වෙන්නවා. ඉතින් ඒක ටිකක් අපහසුයි. මොකද ඒ වැඩේ කරන්න ගියාම ආචාර්යවරුන්ට මහාචාර්යවරුන්ට හුඟක් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්තරා විදිහක ප්‍රශ්නයක් රටේ. ඒතෙන්දී අවසානයේදී අපි කියන්නේ මේ ප්‍රතිපත්ති ගෙන යාමට රටක් ගොඩනැගීමට ඒ රටේ අවශ්‍ය කටයුතු කිරීමට එළියට බහැලා වැඩට ගිහිල්ලා වැඩ කරන අය මිසක කන්තෝර වලින් නම් වැඩ කරන අයගෙන් දියුණු වෙන්න බෑ කියන. ආදරණීය රසික රසිකාවිනි, ඔබ මේ සවන් දී සිටින්නේ සවන අන්තර්ජාල ගුවන්විදුලි ඔස්සේ ඔබ වෙත දියත් වන පිළිසඳර සාකච්ඡා මණ්ඩපයට. අද පිළිසඳර සාකච්ඡා මණ්ඩපයේ මාතෘකාව ලංකාවේ කෘෂි ආහාර ප්‍රතිපත්තිය සහ එහි අනාගතය පිළිබඳ. මේ සඳහා අපි අපේ විශේෂ ආරාධනය පිට අපේ මැදිරියට පැමිණියා සම්මානිත මහාචාර්ය උපාලි සමරජීව. එතුමා පෙරදින විශ්වවිද්‍යාලයේ නන්දරාපුව ගුරුවරයෙක්. එතුමාගේ ගෝල බාලයන් විශාල ප්‍රමාණයක් මේ ලෝකයේ රටවල් ගණනාවක් ඉන්නවා. මම මේ කැනඩාවේ කරන ලද සමීක්ෂණවලදී දැක්කා ඔබතුමාගේ ගෝල විශාල ප්‍රමාණයක් කැනඩාවේ දැනට ජීවත් වෙනවා. ඒ වගේම කැනඩාවේ විශ්වවිද්‍යාල හා සම්බන්ධව තවත් පර්යේෂණ පවත්වනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ විශාල ප්‍රමාණයක් ඉන්න ආහාර නිෂ්පාදනය හා සම්බන්ධ වේ. මම ඒ සමහර අය පෞද්ගලිකව දන්නවා. ඉතින් මම හිතන්නේ ඒ ප්‍රශ්නේ මම හිතන්නේ අනිත් විෂයන්ටත් ලංකාවේ තියෙනවා. අනිකුත් සමහර දැන් ඉංජිනේරු අංශයේ, ඒතර වෛද්‍ය අංශයේ මට මතකයි ඕස්ට්‍රේලියාවේ ඉන්නවා ලංකාවේම මූලික වෛද්‍ය උපාධිය ලැබපු 200ක් පමණ. ඒගොල්ලෝ මේ මනෝචිකිත්සක විද්‍යාව ඕස්ට්‍රේලියාවේ ප්‍රායෝගිකව පාවිච්චි කරනවා. අපිට හැබැයි බොහොම ටික දෙනයි ඔය සයිකියාට්‍රිස්ලා ඉන්නේ. අනේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ ඒක හරි විවෘත ප්‍රශ්නයක් අපි කවුරුත් කල්පනා කළ යුතුයි. ඒ වගේම මම හිතන්නේ ඉතින් ඉහළම මට්ටමේ ප්‍රතිපත්ති සාධනය කරන අයට මේ ඇස්සරවීමක් කරන්න අවශ්‍ය වෙනවා මේ පිළිබඳව. දැන් මෙතනින් මම යන්න කැමති තවත් දෙයක් ඔබතුමාගෙන් සඳහන් වුණා. දැන් අපේ මේ කෘෂි ආහාර ප්‍රතිපත්ති මේ ලංකාවට පමණක් සීමා වෙලාද තියෙන්නේ කියන ප්‍රශ්න. අපි ලෝකයේ දිහාත් බලලා වැඩි කරන්නේ දැනට එහෙම නැත්නම් ඉස්සරහට කරන්න පුළුවන්. දැන් මෙතෙන්දී අපිට කල්පනා කරන්න වෙනවා අපේ බලාපොරොත්තුව තියෙන සෞභාග්‍යයේ දැක්ම වගේ ලොකු ප්‍රබල කෘෂි ආර්ථික ප්‍රතිපත්තියක් තාක්ෂණික ප්‍රතිපත්තියක් ගොඩ නැගීම නම් අපේ බලාපොරොත්තුව තිබෙන්නේ ලෝකයට නිෂ්පාදන ඉදිරිපත් කරලා ඒ මගින් රට සමෘද්ධිමත් කිරීමට නම් අපිට මේට වැඩිය වෙනස් ආකල්පයකින් මේ ප්‍රශ්න දිහා බලන්න වෙනවා. උදාහරණයක් හැටියට මම සැලකුවොත් එහෙම 2017 කැනේඩියානු කෘෂි ප්‍රතිපත්තිය තුළ දකින්න මෙන්න මේ මාතෘකාවල් 6ක් මම. පළවෙනි මාතෘකාව ඊටම වැදගත් එක වෙළඳ පොළ හා වෙළඳාම. එතකොට මෙතෙන්දි වෙළඳ පොළ හා වෙළඳාම කියන්නේ ජාතික අවශ්‍යතාවය වගේම විදේශීය අවශ්‍යතාවය. දැන් අපි සැලකුවොත් එහෙම කැනඩාවේ ආහාර නිෂ්පාදනය
මම දකිනවා හැම නිෂ්පාදනයක්ම කිම්ම 50%කටත් 90%ටත් අතර ප්‍රමාණයක් විදේශගත වෙනවා අපනයනය කරනවා. එතකොට මේ රටට විශාල ආදායමක් වෙනවා ආහාර අපනයනයෙන්. දැන් ශ්‍රී ලංකාව දිහා බැලුවාම මේ රටට වඩා කෘෂිකර්මයට හිතවත් රටක් ශ්‍රී ලංකාව. දැන් මේ රටේ කැනඩාවේ අපිට පුළුවන්කම තියෙන්නේ එක කන්නයක විතරයි වවන්න. අපිට සීත කාලෙදී වගා කරන්න බෑ බොහෝ දේවල්. නමුත් ලංකාවේ මුළු අවුරුදු 3ම වවන්න පුළුවන්. අපිට අවශ්‍ය ජල පහසුකමුත් ඊතරම් අපහසුතාවයකින් තොරව ලබා ගන්නට පුළුවන් හරියට පිළිවෙලකට ජලය යොදා ගන්නවා. එතකොට මම මේ කියේ පළවෙනි එක වෙළඳ පොළ හා වෙළඳාම. දැන් අපි තාම ලංකාවේ වෙළඳ පොළ හා වෙළඳාම ගැන කතා කරන්නේ නැහැ. දැන් අදටත් පොල් පිළිබඳ ප්‍රතිපත්තියක් හදනකොට අපි කතා කරන්නේ පොල් ගස් හිටවීම ගැන මිසක පොල් වෙළඳ පොළ සහ වෙළඳාම ගැන නෙවෙයි. නමුත් පසුගිය අවුරුද්දේ මේ කොවිඩ් අවුරුද්දේ ලංකාවෙන් පිටරට ආපු ආහාර වර්ග වලින් වැඩිම ආදායම වැඩිවීමක් දකින්නේ 16%ක වැඩිවීමක් දකින්නේ පොල් නිෂ්පාදන. අනිත් හැම දෙයකම අඩුවීමක් දකින්නේ. ඉතින් එවැනි හිතකාමී පරිසරයක් තිබෙද්දී මම දන්නේ අපි කොච්චර දුරට වෙළඳ පොළ ගැන හිතනවා. දෙවෙනි කරුණ මේ කැනේඩියානු ප්‍රතිපත්තිවල තියෙන විද්‍යාව පර්යේෂණ හා නවනිපැයි. එතකොට ඒක ශ්‍රී ලංකාවේ යම් යම් අයගේ අවශ්‍යතාවයන් අනුව යම් ආයතනවල අවශ්‍යතාවයන් අනුව ඉටු වෙනවා. ඒක ඇත්තටම අපි ගෞරවයෙන් සලකන්න ඕන. යම් අය මේවට යෙදිලා තමන්ගේ කමිට්මන්ට් එකකින් තමන්ගේ දැක්මකින් යම් දේවල් කරගෙන යනවා. නමුත් එතනින් එහාට ඒ ගැන සැලකීමක් නැහැ. දැන් උදාහරණයක් හැටියට මම කියනවා නම් ඊයේ මට සාකච්ඡාවකට සහභාගී වෙන්න සිද්ධ වුණා. එක්තරා විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පීඨයක ආචාර්යවරයෙක් ඔහු සූර්යාලෝකයෙන් ආහාර ගැලීම් පිළිබඳව යන්ත්‍රයක් සකස් කළා තියෙනවා. ඔහුගේ බලාපොරොත්තුව මේ යන්ත්‍රය ගෙයින් ගෙදරට අරන් යන්න. නමුත් මම දකිනවා ඔහුට මේ යන්ත්‍රයට අවශ්‍ය මුදල් පහසුකම් මේ ගොඩනැගීමට අවශ්‍ය පහසුකම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා මම ඔහුගේ කතාවේදී තේරුණා. ඒ වගේම ඔහුත් එක්ක තව කවුරු හරි සහභාගී වෙන්න ඕන මේ එක විෂයන් සම්බන්ධ වෙලා කතා කරන්න. මේකදී ෆුඩ් සේෆ්ටි ගැන ආහාර ආරක්ෂිතතාවය, ඒ නිෂ්පාදන වල තත්ත්වය පිළිබඳව අපිට කතා කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ විද්‍යාව පර්යේෂණ නවීන පැවැත්ම කියන තුන එකතු වෙන්න ඕන අපේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් තුල. තුන්වෙනිව තියෙන්නේ අවදානම් පරිපාලනය. දැන් මේ ආහාර නිෂ්පාදනයේදී නොයෙක් අවදානක් අපිට වැස්සට අහු වෙනවා, පෝර නැති වෙනවා, වගාව විනාශ වෙනවා, ඒ වගේම නිෂ්පාදන අවසානයේදී විනාශ වෙනවා. ඒවා ගැන යොමු වෙන්න. හතරවෙනිව පරිසරය රැක ගන්න. දැන් මෙතන ලංකාවේ නොයෙක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. කොතෙක් දුරට පරිසරය රැක ගන්නවද අපි මේ වැඩවලදී? පරිසරයට හානි වීම සීමා සහිත කරනවද? කොයි විදිහට අපි කරන්න කියන එක තිබෙනවා. පස්වෙනිව තියෙනවා අගය වැඩි කළ ආහාර කෘෂි නිෂ්පාදන පිටරට යැවීම. හයවෙනිව තියෙනවා මහජන විශ්වාසය. මේ හය අපි ගත්තාම දැන් මහජන විශ්වාසය ගැන අපි හිතුවොත් එහෙම දැන් මහජන විශ්වාසය එන්නෙන්නම් පළුදු වෙවි තිබෙන්නේ. මොකද මේ ආහාරවල තිබෙන නොයෙකුත් විෂ වර්ග ගැන, නොයෙකුත් හානිකාරී තත්ත්වයන් ගැන, නොයෙකුත් ලෙඩ රෝග ගැන වැඩියෙන් කතා කරනවා. ඒවා පාලනය කරනවට වැඩිය අපි කරන්නේ ඒවා ගැන කතා කරන එක. ඉතින් එතකොට කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් තුල තියෙන්න ඕන මෙන්න මේ මහජන විශ්වාසය ගොඩනැගීමට කළ යුතු කටයුතු. ඒකේ පරිශ්‍රණ වෙන්න පුළුවන්, ප්‍රතිඵල වෙන්න පුළුවන්, මිනිසුන්ට පැහැදිලි කර දීම වෙන්න පුළුවන්, මිනිසුන්ට තේරුම් කර දීම වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් කරන්න, මේකට වැඩියෙන් රසායනික දාන්න එපා, මේකට වැඩියෙන් පලිබෝධනාශක දාන්න එපා කියන ඒ අංශයට අපි යනවා. ඉතින් මේ විදිහට පුළුල් ලෙස අපි දැකලා නැහැ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ගොඩ නැගී. අපි ඇත්තටම වෙලා තියන්නේ අර භෝග දිහා බලලා, එහෙම නැත්නම් එදිනෙදා අවශ්‍යතාවයන් දිහා බලලා නිකන් කෙටි කාලීන ප්‍රතිපත්තියක් තමයි අපි මෙතෙන්දී ශ්‍රී ලංකාවේ දකින්නේ. ඉතින් මේක අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි ජාතියක් හැටියට හුඟක් දුර යන්න ඕන. අපි අවුරුදු 15ක් 20ක් එහාට හිතනවා නම් අපිට ප්‍රතිපත්තිය සැලසීමේදී මීට වැඩිය පුළුල් විදියට හිතන්න. මට මෙතෙන්දී ඇත්තටම කල්පනාකාරී වෙන්නේ දැන් ඒ විදිහේ පුළුල් දැක්මක් අපි දකිනවා සෞභාග්‍යයේ දැක්ම තුළ. නමුත් ඒ සෞභාග්‍යයේ දැක්ම තුළ තියෙන කරුණු ජාතික ප්‍රතිපත්තිය ලෙස සකස් වීමේදී අර දුරදිග දැකීමේ හැකියාව, දුරදිගේ දැකීමේ අවශ්‍යතාවය එතනින් ඉවත් වෙලා තියෙනවා. මේක ජාතියක් හැටියට හොඳ දෙයක් නෙවෙයි.
මම හිතන්නේ දැන් ඔබතුමා ඔය අවසාන වශයෙන් සඳහන් කරපු කාරණේ පිළිබඳව මේ ලංකාව ගැන බොහොම උනන්දුවෙන් ආදරෙන් බලන විදේශිකයෝ පවා ප්‍රකාශ කරලා තියෙනවා. අපි මේ දුරදිග බලලද මේ යම් දේවල් කරන්නේ විශේෂයෙන්ම පහුගිය අවුරුදු 20 ඇතුළත ගන්න ලද ආර්ථික සහ දේශපාලන මේ තීරණ අත්වශයෙන් දුරදිග බලලා ගත්තොත් කියන ප්‍රශ්නේ ඒගොල්ලෝ මතු කරනවා. ඒ වගේම ඔබතුමාගෙන් කියුණා මේ අත්වශයෙන්ම දුරදිග බැලීමක් ඇතුව ලොකු කැපවීමකින් ආදරයකින් ජීවත් වෙන උදවිය ලංකාවේ ඉන්න විද්‍යාඥයෝ ඉන්නවා. සමහරවිට ඔබතුමාගේ ගෝලෙ වෙන්න පුළුවන්. වෙනත් අංශ වලින් ආපු අය අපි ඒගොල්ලන්ට විසි ගෞරවය පුද කරන්න ඕනේ. ඔවුන් ගන්නා උත්සාහයට. නමුත් ඔවුන්ට අවශ්‍යයි තවත් මේ සම්මාදමක් අනිකුත් අංශවලින්. ඉතින් ඒ නිසා මම හිතන්නේ අනිත් එක පරිශ්‍රණ පිළිබඳව ඔබතුමා කියුණා මේ දැන් ඔය කැනඩා මේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ තියෙන එක වැදගත් අංශයක්. පරිශ්‍රණ මේ මුගක් අවස්ථාවල අපි දකිනවා පරිශ්‍රණ සිදු වෙනවා. නමුත් ඒවා පාවිච්චි කරනවා බොහොම අඩුයි. එදිනදා ජීවිතේ ප්‍රායෝගික වශයෙන් කෘෂිකර්මාංශයේ වේවා සමාජීය අංශවල වේවා බැංකු ක්‍රමවල වේවා අනේ කියනවා කිදස මේ කියන්නේ පුරවීම හරියට අවශ්‍යතාවයක් අපිට තියෙනවා. මේ වගේ තොරතුරු මම හිතන්නේ මේ වගේ ප්‍රශ්න හඳුනා ගැනීමම කෙනෙක්ගේ මේ මනස ඒ කරා යැවීමට රුකුලක් වෙනවා කියන එක තමයි මම කල්පනා කරන්නේ. මම මෙතෙන්දි මේ අහන්න කල්පනා කළා මේ තරමක තාක්ෂණික ප්‍රශ්නයක් උගත් දෙනෙක් හරියට වටහාගෙන නැති එකක්. මේ ආහාරවල ගුණාත්මක භාවයයි ආහාරවල සුරක්ෂිත භාවයයි. ඒ කියන්නේ quality of food and food safety. ඔය දෙකම එකක්ද නැත්නම් දෙකක්ද නැත්නම් මොකද දෙක අතර තියෙන වෙනස්කම? ඔව්. දැන් ඔබතුමා මතු කරපු ප්‍රශ්නයත් ඒ වගේම ඔබතුමා දීපු අදහසත් කියන දෙකම මම වෙන වෙනම සාකච්ඡා කරන්න කැමතියි. දැන් මෙතෙන්දී එක අදහසක් තමයි ගොඩක් පරිශ්‍රණ කරනවා ඒවයි ප්‍රතිඵලයක් නැහැ කියන මතයක් බොහෝ දෙනාගේ මත තියෙනවා හිත තුළ. ඇත්තටම අපි පරිශ්‍රණ කළ යුත්තේ යම් කිසි ප්‍රශ්නයක් මතුවනහම ප්‍රශ්නය විසඳන්නට නෙවෙයි. ඉන් ඔබට ගිහිල්ලා පරිශ්‍රකයෙකුට තියෙන්න ඕන හැකියාවක් අනාගතයේ ඇතිවිය හැකි ප්‍රශ්න මොනවද? අන්නේ ප්‍රශ්න වලට පිළිතුරු යොදන්නේ කොහොමද කියන්නේ. මෙන්න මේ අංශය ඇත්තටම ශ්‍රී ලංකාවේ දුර්වලයි. ශ්‍රී ලංකාවේ බොහෝ දෙයක් කියන්නේ අපිට ප්‍රශ්න කියන්න අපි උත්තරයක් හොයලා දෙන්නම්. එතකොට අපිට උත්තරේ හොයන්න තව අවුරුද්දක් දෙකක් යන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක ඉපු එක්කනට ඒ උත්තරෙන් වැඩක්. ඒක නිසා අපිට සිද්ධ වෙනවා අනාගතයේදී සිදුවිය හැකි ප්‍රශ්න දැකලා ඒවට පිළියම් යෙදී. දැන් උදාහරණයක් හැටියට කතා කරනවා නම් අද අපි කතා කරපු තෙල්වල ඇෆ්ලටොක්සින් ප්‍රශ්නය පිළිබඳව අපි දැක්කේ 1970 ගණන්. දැකලා ඒකට පිළියම් සොයලා ඒකට අවශ්‍ය අමාත්‍යාංශ වලට ආයතන වලට කියලා පුළුවන් තරම් පාලනයක් කරගෙන තමයි ගියේ. ඒ වගේම තමයි මගේ තවත් නොඑක් පරීක්ෂණ ප්‍රතිඵල තියෙනවා. ඒ පරීක්ෂණ ප්‍රතිඵල අවුරුදු 15ක් 20ක් ගියාට පස්සේ තමයි කවුරු හරි අපෙන් අහන්නේ ඒක ගැන. ඉතින් පර්යේෂකයා කියන පුද්ගලයා අනාගතය ගැන හිතලා සමාජයට ඉස්සරහින් අවුරුදු 10ක් 15ක් ඉඳලා වැඩ කරන්නේ. දැන් මේ දියුණු රටවල වල තියෙන වැදගත්ම ලක්ෂණය ඒකයි. ඕන් අනාගතය ගැන හිතලා අනාගතයට අවශ්‍ය දේවල් පරිශන කරනවා. ඉතින් මෙතෙන්දී සමාජමය වශයෙන් පරිශකයා සහ දේශපාලනඥයා අතර යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා. ඒක තමයි දේශපාලකයාට අවශ්‍ය වෙන්නේ අවුරුදු 3කට නැත්නම් අවුරුදු 5කට විතරක් දැකලා දේවල් කරන්න. පර්යේෂකයා කරන්න ඕන අවුරුදු 3කට අවුරුදු 5කට නෙවෙයි අවුරුදු 20කට 25කට 30කට ඉස්සරහා දිහා බලන්න. ඉතින් මෙන්න මෙතෙන්දි ගැටුමක් තියෙනවා. දැන් මේ අවුරුදු 3කට අවශ්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු වෙන දේශපාලනඥයා සතුටු වෙන්නේ නැහැ පර්යේෂකයා කරන වැඩවල. ඉතින් එතෙන්දි මත ගැටුමක් තියෙනවා මේ දුරදිග නොදැකීමක් තිබෙනවා. ඒක නිසා බොහෝ වෙලාවට පර්යේෂකයන් පවා හැරෙනවා එදිනෙදා අවශ්‍යතාවයන් වලට පිළිතුරු දීම සඳහා යොමු වෙනවා. එතෙන්දී අර ඈත බලලා අනාගතය සඳහා බල වැඩ කරන එක පාඩුවක් වෙනවා. දැන් මේකේ තව පැත්තක් මම දකිනවා කෘෂිකර්මාන්තය. දැන් අපි දන්නවා මිලියන 5ක ජනගහනය හිටපු කාලේ ලංකාවේ අපි පොඩි කාලේ අපි පිට රටින් හාල් ගෙනල්ලා කෑවේ. අද මිලියන 22ක් ඉන්නවා අපිට අවශ්‍ය සාල් ප්‍රමාණයෙන් 95ක් අපි නිෂ්පාදනය කරනවා. එතකොට මේ ආවේ කොහොමද? දීර්ඝකාලීන පරිශ්‍රණ. ඒ වගේම අධ්‍යයන එළවලු වර්ග ගත්තාම පළතුරු වර්ග ඔක්කොම දෙමුහුන්නේ.
ඒ ඔක්කොම දීර්ඝකාල පර්යේෂණ වලින් ආවා. එතකොට ඒ தත්ත්වය තේරුම් අරගන්න ඕන පර්යේෂණ වලින් ලැබෙන ප්‍රතිඵලව රාජ්‍ය යන්ත්‍රය විසින් මේවා භාවිතා කිරීමේදී. එතකොට මේ පර්යේෂකයා යම් යම් අවශ්‍යතාවයන් මත නම් මේක කරේ මේ අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේ පර්යේෂකයාත් එක්ක කතා කරලා මේ අවශ්‍යතාවයන් කොයි විදිහට ගෙනියන්න කියලා බලන්න. එහෙම කරන්න අපිට බැරි වුණොත් එහෙම අපි ඇත්තටම පර්යේෂකයාත් මන්දෝත්සාහී වෙනවා. ඔහුගේ උනන්දුව නැතු වෙනවා. පර්යේෂණ වල ප්‍රතිඵලත් අහිමි වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් තිබෙනවා. ඊළඟට දෙවනුව ඔබතුමාගේ දෙවනු ප්‍රශ්නයට පැමිණීමේදී මේ ගුණාත්මක භාවය සහ ආරක්ෂිතතාවය කියන එක ගැන කල්පනා කරනකොට අපි දැන් අවුරුදු 30ක් 40ක් පිටිපස්සට ගියොත් අපිට දකිනවා මේ ආහාරවල ගුණාත්මක භාවය පිළිබඳ විතරයි මිනිස්සු කල්පනා කරන්නේ. සමාජය කල්පනා කරේ. වෙළඳාම කල්පනා කරේ. ඉතින් ඒක නිසා අපි ගුණාත්මක භාවයට ගියා. එතෙන්දී මේ ගුණාත්මක භාවය කියන එක අපි සාමාන්‍ය වශයෙන් බොහෝ දෙනා හඳුනාගන්නේ විවිධ ලක්ෂණ අනුව. එක ලක්ෂණයක් තමයි අපි හිතමු අපි පළතුරු ගන්න කඩේකට ගියොත් ඒ පළතුරු වල පාට බලන්න. ඒ පළතුරු ගෙඩිය හොඳට පිපිලා තියෙනවද කියලා බලන්න. ඒ පළතුරු ගෙඩිය නරක් වෙන්න ඇවිල්ලා තියෙනවද බලන්න. මේ වගේ කාර්යයන් තියෙනවා. අපි ලංකාවේ නම් අපි ගියහම පොල් ගෙඩියක් ගන්න පොල් ගෙඩිය හොල්ලලා බලන්න. ඉතින් මේ වගේ කාර්යයන් තියෙන ඒවා තමයි අපේ මේ ඇහැට ගොදුරු වෙන පංචේන්ද්‍රයන්ට ගොදුරු වෙන ලක්ෂණ. ඒවා ගුණාත්මක ලක්ෂණ හැටියට එතෙන්දී සැලකනවා. ඉතින් ඔබට ගියහම නව තාක්ෂණයට ගියහම අපි අද සුපිරි වෙල් සැලකට ගියොත් මේකේ පැකට් කරපු ආහාරයක් තිබෙනවා නම් මේ පැකට් එකේ අපි බලනවා ලේබල් එකේ බලනවා අපි මොනවද මේකේ තියෙන්නේ. මේකේ කාබෝහයිඩ්‍රේට් තියනවද, මේකේ ප්‍රෝටීන් තියනවද ආදී වශයෙන් බලනවා. ඒ වගේම බලනවා අපි මේකේ තියෙන ලයිස්තුවක් වෙන තියෙන දේවල්. එතකොට මේ වෙන තියෙන දේවල් මට ආසාත්මික වෙනවද? එහෙමනම් මම ඒක ගන්නෙ නැහැ. එහෙම නැත්නම් මම සීනි වලට කැමති නැති කෙනෙක් නම් මම සීනි වැඩියෙන් තියෙන ආහාරයක් ගන්න නැහැ. එතකොට ඒව ගුණාත්මක ලක්ෂණ. එතකොට මේ ගුණාත්මක ලක්ෂණ අපිට පේන්න තියෙනවා. අපේ ඇහැට ගන්න පුළුවන්. ඒක නිසා අපි තීරණ ගන්නවා ගුණාත්මක ලක්ෂණ පිළිබඳව මේ ඇහෙන් දකින දේවල් යොදලා. දැන් එහා එතනින් ඔබට ගියහම ආහාර ආරක්ෂිතතාවයට තුඩු දෙන එහෙම නැත්නම් ආරක්ෂිතතාවයට හානි ඇති කරන සංයෝග අපේ ඇහැට පේන්නේ නැහැ. අපිට ඒක දැක ගන්නත් බෑ. අපිට ඒක තේරුම් ගන්නත් බෑ. අපිට ඒක ගෙදර ආවිල්ලා සරල විදියකට හොයා ගන්නත් බෑ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නය හමුවේ අපිට යන්න වෙනවා විශේෂ විශ්ලේෂණ තාක්ෂණයක්. අපි දැන් මේ ආහාර ආරක්ෂිතතාවය ගැන කතා කරනකොට අපි වැඩියෙන්ම කතා කරන්නේ අපේ ආහාරයේ තියනවද පලිබෝධනාශක ඉතුරු වෙන. අපේ ආහාරයේ තියනවද සත්තුන්ට දීපු කෑම ඉතුරු වෙන. අපේ ආහාරයේ තියනවද උදාහරණයක් හැටියට මාළු ගත්තොත් එහෙම අපේ ඇඟ කැසීම ඇති කරන සංයෝග. මේ විදිහට මම ලයිස්තුවක් දෙන්න පුළුවන් 25ක් 30ක් විතර. දැන් මේ ලයිස්තුවේ තියෙන හැම දෙයක්ම මේ ලයිස්තුවේ අන්තර්ගත වෙන හැම දෙයක්ම අපිට අපේ ඇස් දෙකෙන් දැකලා හොයාගන්න බෑ. එතකොට අපිට සිද්ධ වෙනවා උසස් මට්ටමේ පරීක්ෂණාගාරයකට ගිහිල්ලා මේ ආහාර වර්ග පරීක්ෂණය කළා කියන්න මෙන්න මේ ආහාරයේ එම දේ නැහැ කියලා. ඉතින් ඒක ලේබල් එකේ නැහැ. ලේබල් එකෙන් සඳහන් වෙන්නේ නැහැ. ඒක ගුණාත්මක සම්බන්ධයක් නෙවෙයි. ඒක ආරක්ෂාව පිළිබඳ සම්බන්ධයක්. මේ ආරක්ෂිතතාවය පිළිබඳ සම්බන්ධය ඇත්තටම සමාජගත වුණේ ලෝක වෙළඳ ආයතන World Trade Organization එකෙන් ආහාර වෙළඳාම් පිළිබඳව මතිමතාන්තර බිහි කරපු අවධියේ ඒ අවධිය දැන් අවුරුදු 40ක් විතර ඈතට යනවා අපි. ඔවුන්ගේ එක අවශ්‍යතාවයක් වුණා මේ ආහාර නිසා එක රටක තියෙන රෝග තවත් රටකට නොයාම. එක රටක තියෙන රෝග තවත් රටකට නොයාමට. ඒ සඳහා විශේෂ ඇග්‍රීමන්ට්ස් තියනවා සකස් කළා මේ ආයතන මගින්. එතකොට මේ ඇග්‍රීමන්ට්ස් ක්‍රියාත්මක කිරීමේදී ඒවට කරන්න ඕන පරීක්ෂණ කිරීමේ ප්‍රතික්‍රියාවල් ඒ ආයතනයේ ක්‍රමවේදය තුළ ගොඩනැගිලා තියෙනවා. එතකොට මේ අලුත් ක්‍රමවේදය තුළ වෙළඳ ආර්ථිකයක් එක්කම අපිට ආපු එක දෙයක් වෙනවා වෙළඳාමට අවශ්‍ය බඩු ආරක්ෂාකාරී වී. ඒක නිසා අපි අද ශ්‍රී ලංකාවෙන් පිටරට යම් කිසි ආහාරයක් යවනවා නම් ඒ ආහාරය බාර ගන්න රටේ පරීක්ෂා කරලා ඉවරලා ඒ ආහාරයේ තියෙනවා නම් ආරක්ෂිතතාවය හානි වෙන දෙයක් මෙතනදී අපි කියන්නේ මිනිසාගේ සෞඛ්‍යයට හානි කර දෙයක්.
මිනිසාගේ පැවැත්මට හානි කර දෙයක් සංයෝගයක් තියෙනවා නම් ඒක ඒ රටෙන් බාරගන්නේ නැහැ. එහෙම තමයි දැන් ලෝක වෙළඳ රටාව ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඒ සහමුවේදී අපිට හැමදෙනාටම ආහාර නිෂ්පාදනය කරන රටවල්, ඒ වගේම ආහාර පිටරට යවන රටවල්ට සිද්ධ වෙනවා මෙන්න මේ ආරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට. දැන් ඔකට හොඳම උදාහරණයක් තමයි දැන් සති දෙක තුනකට ඉස්සෙල්ලා අපිට ලංකාවේ ඔය ඇෆ්ලටොක්සින් පිළිබඳ ප්‍රශ්නය ආවේ. ආපු වෙලාවේ විශාල ජනමතයක් ගොඩනැගුණේ පිටරටින් ගෙනාවු පොල් තෙල් වල ඇෆ්ලටොක්සින් තියෙනවා. ඉතින් එතන මේකෙදි මූලික හේතුව උනේ අර අපේ තිබිය යුතු අන්තර්ජාතික වෙළඳ ප්‍රතිපත්තිය අප විසින් හරියට ක්‍රියාත්මක කරේ නැති එක. උදාහරණයක් හැටියට ගන්නවා නම් මම ලංකාවේ ඉඳලා එවනවා නම් ඇමරිකාවට මොනවා හරි ආහාරයක්, ඇමරිකාවේ මගේ ආහාරය ගෙන්නන එක්කෙනා ඇමරිකානු රජයට වග කියන්න ඕන. මේ ආහාරය පරීක්ෂා කරලා තියෙන්නේ මෙන්න මේ ප්‍රමිති වලට අනුව, ඒක ප්‍රමිති වලට එකඟයි. මේ ආහාරය නිෂ්පාදනය කරලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමවේදය අනුව. එතකොට ඒ ක්‍රමවේදය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඇමරිකාවට බාර දෙන්න. ඒවට පස්සේ තමයි ඇමරිකාව අවසර දෙන්නේ එවැනි ආහාරයක් ගේන්න. එතකොට දැන් මේ ආහාරවල ආරක්ෂිතතාවයට තර්ජනයක් වුණු අපේ ශ්‍රී ලංකාවේ අවස්ථාව ඉතාමත්ම හොඳ උදාහරණයක් අපිට තේරුම් ගන්නට. අපි මේ ආහාරය පොල් තෙල් ලංකාවට ගෙනල්ලා වරායෙන් ගොඩ බානකම් කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. එතකොට අපි ඒක ගැන අර ඇමරිකාවේ ගෙනියන ප්‍රතිපත්තිය ගියේ නැහැ. එතකොට අපේ කෘෂිකර්ම ආහාර ප්‍රතිපත්තිය තුල සකස් වෙන්න ඕන මේ වගේ දේවල්. ඒක අපිට තියුනේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි ආහාරය ගොඩ බෑවට පස්සේ මේක හොයාගන්නේ. ඉතින් එතනින් තවත් ඔබට ගියාම තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මේක හොයාගත්තේ 2021 දී. 2020 තියුණාද නැද්ද? 2019 තියුණාද නැද්ද? කේන තෙල් වල කවුරුවත් හෙව්වේ නැද්ද? කවුරුවත් දැකලා නොදැක්කා වගේ හිටියද? ඔය වගේ සමාජීය ප්‍රශ්න ගොඩාක් මේකත් එක්ක මතුවේ. දැන් අපි දත්තයන් අරගෙන බැලුවාම එක එක අවුරුද්ද එක එක පරීක්ෂණ වාර්තාවල් එක එක තැන්වල කරපු අපිට සැකයක් මතුවෙනවා මේ ප්‍රශ්නය 21 නෙවෙයි ඇති උනේ. අපිට සෑහෙන සාධාරණ විද්‍යාත්මක සාධක තිබෙනවා මේ ප්‍රශ්නේ ඇති උනේ 2019 නැත්නම් 20 කියලා. ඉතින් එහෙමනම් මේ ක්‍රමවේදය තුල අපේ ප්‍රතිපත්තිවල තුල අපි අනුගත වෙලා නැහැ ජාත්‍යන්තර ක්‍රමවේද. අපි අපේම ක්‍රමවේදයක් තියාගෙන අපි සකස් කරගෙන යන්න හදන්නේ. ඒ අපේ ක්‍රමවේදය තුල තියෙන යමක් අවසාන මොහොතේ දැක්කොත් ඒකට අරගෙන පොලිසියෙන් ගිහිල්ලා හිරගේට දානවා වගේ ඒ ආහාරය හිරගේට අරගෙන ඒ ආහාරය විකුණන එක නවත්තන එක. නමුත් ඒක අසාර්ථක වෙච්ච ප්‍රතිපත්තියක් ලෝකෙ හැත්තන. සාර්ථක වෙන්න නම් මේ ආහාරයට යම් කිසි නරක දෙයක් එකතු වෙනවා නම් යම් කිසි තැනක ඒ එකතු වෙන තැන දිහා බලලා ඒ එකතු වෙන තැනින් අපිට ප්‍රශ්නය විසඳ ගන්නවා මිසක ආහාරය අපේ රට තුලට ආවට පස්සේ ප්‍රශ්නේ විසඳන්න යන එක ලෝක ක්‍රමවේදය තුල පිළිගත් මතයක් නෙවෙයි. ඉතින් අපිට ඒකට අනුගත වෙන්නට අත්‍යවශ්‍ය වශයෙන්ම සිදු වෙනවා ජාතික ප්‍රතිපත්ති තුලදී සහ ජාතික කෘෂිකාර්මික ක්‍රියාවන් තුලදී. ඊටම දීර්ඝ සාරගර්භ පිළිතුරක් ඔබතුමාගෙන් ලැබුණා අපේ මේ අදාළ මාතෘකාවට. මට මේ අවස්ථාවේදී ලැබුණ අවස්ථාවක් ඒක මම කියන්නේ භාග්‍යයක්. ඔබතුමා විසින් මොහුණු පොතට ලියලා තියෙන ලිපියක් කියවන්නට. ඒක අප්‍රේල් 25 වෙනිදා National Agricultural Policy 2021 Non-Food Crops and Food Safety කියලා. මම හිතන්නේ මේ පිළිබඳ උනන්දුව දක්වන හැම කෙනෙක් කියව යුතු දෙයක්. එහි ඔබතුමා ප්‍රදාන් කරනවා මේ ඔබතුමා යෝජනාවක් කරලා තියෙනවා කියලා. මම හිතන්නේ රජයට වෙන්න ඕන ලංකාවේ මේ ඔය මේ Food Safety Authority එනාදී දේවල් පිළිබඳව අලුත් යෝජනා කිහිපයක් කරලා තියෙනවා. පුළුවන් දෙයක අපිට සැකවින් කියන්න මොකක්ද මේ යෝජනාව? ඔව් ඇත්තටම අපි බැලුවොත් එහෙම ලෝකයේ ආහාර ආරක්ෂිතතාවය පිළිබඳ තිබෙන නැඹුරු වීම පසුගිය දශකය තුළ අපි දකිනවා බොහෝ රටවල් වල අලුත් පනතක් ගෙනාවා ආහාර ආරක්ෂිතතාවය පිළිබඳ. ඒක ඇමරිකාවේ සිද්ධ වුණා, කැනඩාවේ සිද්ධ වුණා, ඕස්ට්‍රේලියාවේ සිද්ධ වුණා, ජපානයේ සිද්ධ වුණා, ඉන්දියාවේ සිද්ධ වුණා, පාකිස්තානයේ සිද්ධ වුණා, බංග්ලාදේශ වල සිද්ධ වුණා. නමුත් අවාසනාවකට අපේ රටේ ඒක සිද්ධ වුණේ නැහැ. එතකොට අපේ රටේ මේ ආහාර ආරක්ෂිතතාවය පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම පැවතිලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතේ. දැන් මම ඉස්සෙල්ලා සඳහන් කරපු හැම රටකම මේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කෘෂිකර්මයට සම්බන්ධ අමාත්‍යාන්තර බෙදී ගියා.
ඒ බෙදී යාම තුලින් අපි දැක්කේ ආහාරවල තියෙන ප්‍රශ්නේ ඔඩොක්කුවට ආවට පස්සේ විසඳන එක නෙවෙයි ප්‍රශ්නේ ඈතදී විසඳලා අපිට අවශ්‍ය දේවල් ගේන එක. ඉතින් ඒ දේ කරන්න නම් අපේ රටේ ලොකු අවශ්‍යතාවයක් තිබෙනවා. විශේෂයෙන්ම අඩුම වශයෙන් කෘෂිකාර්ම අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ කියන දෙක එකතු වෙලා එක ක්‍රියාවලියකට යන්න. ඒකට ඒ එක ක්‍රියාවලියකට යන්න බෑ එක එක අමාත්‍යාංශවල වෙන වෙනම ප්‍රතිපත්ති තියාගෙන. ඒක නිසා මේගොල්ලන් එකතු වෙන්න සිද්ධ වෙනවා. ඒ එකතු වීම තුළදී ඒ අමාත්‍යාංශ දෙකට අමතරව තවත් සුළු අමාත්‍යාංශ සුළු ආයතන එකතු වෙන්න සිද්ධ වෙනවා. දැන් අපේ නීති පද්ධතිය අරගෙන බැලුවොත් එහෙම අපිට ප්‍රාථමික ආහාර පිළිබඳ පනතක් තියෙනවා 1981. එතකොට ඒ 81 ඉඳලා අද වෙනකන් තවත් පනත් 15ක් ඇවිල්ලා තියෙනවා. ඒ පනත් 15ම ආවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නෙවෙයි. වෙන අමාත්‍යාංශවලින්. දැන් එතකොට මේ පනත් අතරත් ගැටීම් තියෙනවා. ඒ පනත් ක්‍රියාත්මක කිරීමේදී ගැටීම් තියෙනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ලෝකේ අනිත් රටවල් ගිහිපු ආකාරයට සෞඛ්‍ය විතරක් නෙවෙයි සෞඛ්‍යයත් එක්ක අනිත් අමාත්‍යාංශත් සම්බන්ධ වෙලා මේකට අවශ්‍ය වෙනම අධිකාරියක් පිහිටුවා. ඉතින් ඒ අධිකාරිය පිහිටුවීමේ වගකීම ඇත්තටම අපිට එක අමාත්‍යාංශයකට බාර දෙන්න බෑ මොකද අපේ තියෙන පරිසරය අනුව. ඉතින් ඒ වගකීම ඇත්තටම ඉහළින්ම බාර ගන්න ඕන ජනාධිපතිතුමා විසින් තමයි ඒ කටයුත්ත ආරම්භන්න ඕන. එහෙම නැත්නම් අමාත්‍යාංශයක් විසින් ඕක ආරම්භලා අපිට පන් හිතන්නේ හුඟක් දුර යන්න පුළුවන්. ඒක තමයි මගේ බලාපොරොත්තුව. මම අදහසක් හැටියට ඉදිරිපත් කරෙත් ඒකයි. ඒක විතරයි මම හිතන්නේ අපිට ලෝකයේ අනිත් රටවල් ගිහිපු එදියට යන්න ඕන නම් කරන්න තියෙන එකම මාර්ගය. ඔය ප්‍රශ්නය මම හිතන්නේ අවුරුදු 60කට 70කට ඉස්සෙල්ලා වෙනත් රටවල් වලත් තිබුණා. මොකද සෞඛ්‍ය කියන එකත් මහ ජනතාවගේ සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂිතතාවයත් කියන එක හුඟක් කිට්ටුවෙන් බැඳිලා තියෙනවා. ඉතින් ඒක නිසා අතීතයේ අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොකු වගකීමක් වුණා මහජන සෞඛ්‍ය සම්බන්ධව රෝගී තත්ත්වයන් වැළැක්වීමට ආහාර වල ආරක්ෂිතතාව. ඒක සිද්ධ වුණේ මේ වෙළඳපොළ දිහා බලලා එතනින් එහාට හිතුවාම විතරයි. නමුත් අද මේ ලෝකාර්ථිකය වෙනස් වූ ආකාරයට නිෂ්පාදන රටාවන් වෙනස් වුණු ආකාරයට අපිට අනිවාර්යයෙන්ම සිදු වෙලා තිබෙනවා මේ ආහාර දාමය දිහා බලලා ආහාර නිෂ්පාදන දාමය දිහා බලලා කුඹුරේ ඉඳලා පොහොර දාන තැන ඉඳලා පලිබෝධනාශක එකතු කරන තැන ඉඳලා සැකසුම් ක්‍රියාවලියේ ඉඳලා විවිධ ක්ෂුද්‍ර ජීවීන් එකතු වෙන ස්ථාන හොයලා ඒ ඔක්කොම දිහාව බලලා අවසානයේ ආහාර ආරක්ෂිතතාවය ගැන යොදා. එතකොට මම මේ අදහස් කරේ අපි ඔතොරිටි එකක් හැදීමෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සියලුම දෙනා එකතු කළා. මෙතෙන්දී අර සියලුම විෂයන් තියන අය එකතු වෙන්න. මොකද මේ විෂය වෛද්‍ය විෂයක් පමණක් නෙවෙයි. මේක සම්බන්ධ වෙනවා ආහාර විද්‍යාවට වෙනවා මේක ශුද්ධ ජීව විද්‍යාවට සම්බන්ධ වෙනවා රසායන විද්‍යාවට සම්බන්ධ වෙනවා. එතකොට මේ විෂයන් ධාරාවක් එකතු කළා අපි දැන් මේ හිතන විදිහේ පටු තැනකින් එහාට ගිහිල්ලා මීට වඩා පුළුල් විදිහට යම් කිසි ක්‍රියාවලියක් ගන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒකට තමයි මම ඒ අදහස ඉදිරිපත් කරලා තියෙන්නේ ඔබතුමා දැකපු Facebook එකේ. මම හිතනවා ඔබතුමා මේ අදහස අදාළ අංශවලට යොමු කරලා තියෙනවා දැනට කියලා. දැන් මෙතෙක් වෙලා අපි කතා කළේ බොහොම සංකීර්ණ ඒ වගේම තාක්ෂණයට බර ඒ වගේම මේ විද්‍යාත්මක මාතෘකා පිළිබඳව. දැන් මම කැමතියි අපේ අවසාන ප්‍රශ්නේ හැටියට ඔබතුමා ගැන ප්‍රශ්න කිහිපයක් අහන්න. කොහොමද මේ දවස්වල මේ මම දන්නවා ඔබතුමා විශ්‍රාම ගියාට මොකද මේ මානසිකව විශ්‍රාම ගිය පුද්ගලෙක් නෙමෙයි නොඑක් විදිහේ කටයුතු වල යෙදෙනවා. අපිට කියන්න මේ දවස්වල මොනවද දෙරත් වෙලා ඉන්නේ කියලා. ඔව් මේ දවස්වල මම ඇත්තටම ලංකාවට යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා මම ලංකාවට ගිහිල්ලා කළ යුතු වැඩ පිළිබඳව විවිධ සම්මන්ත්‍රණ පැවැත්වීමට Zoom එක හරහා විවිධ සම්මන්ත්‍රණ පවත්වන. ඉතින් සාමාන්‍යයෙන් සුමානකට එකක් දෙකක් විතර ඒ වගේ සම්මන්ත්‍රණ වලට සහභාගී වෙනවා. ඒ වගේම දැන් නොයෙක් කණ්ඩායම් තියෙනවා කැනඩාව තුලත් ඒ වගේම ඇමරිකාවෙත් ලංකාවට විවිධ වශයෙන් තාක්ෂණික හෝ විද්‍යාත්මක උපදෙස් දෙන ආයතන. ඒ ආයතන සමග මම වැඩ කරනවා. ඉතින් ඔවුන් සමග සතියේට වරක් රැස්වීමක් පවත්වන්න සිද්ධ වෙනවා. ඒ වගේම ලංකාවේ ආයතන කිහිපයක්ම මා එක්ක සම්බන්ධකම් පවත්වාගෙන යනවා. ඉතින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා උන්ට තාක්ෂණික දැනුම ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු මම දිගටම කරගෙන යනවා. ඉතින් මට ඇත්තටම මේ විවේකයක් නැහැ. ඒ වුණාට මගේ සිත බොහොම තදින් මේ භාවිතා කරනවා. ඒක එක්කෙනෙක් මම ඒ ගැන සතුටු වෙනවා. මොකද නිකන් තියෙන හිතේ යකාගේ කම්මලක් වෙනවා.
හිත නිකන් තියාගන්න නැතුව මම මේ භාවිතා කරනවා. ඒ ඊටාම මේ සන්තෝෂයට කාරණයක් අපිට මේ විදිහට අහන්න ලැබීම මම හිතනවා මේ පණිවිඩය ලංකාවේ ඉන්න මේ උගතුන් ඒ වගේම දේශපාලන තීරණ ගන්න මේ නිලධාරීන් ඇමතිවරුත් මේකට සවන් දීලා මේ පිළිබඳව ටිකක් ලොකු උනන්දුවක් ඇති කර ගනී කියලා අපිට හිතෙනවා. ඒ වගේම ඒ අයටත් ඔබතුමාගේ මේ සේවය ලබා ගැනීමේ වාසනාව තියෙන බව මම හිතනවා ඕම් සලකා බැලිය යුතු දෙයක්. පිටරටක ඉඳලා වුණත් නොඑක් දේවල් කරන්න පුළුවන් ලංකාවේ ඇතුළත දියුණුව පිළිබඳව. ඒ ගැන මම හිතන්නේ අපේ විවිධ දෙනෙක් ඉන්නවා ඒ අංශවල එක අංශවල උදවිය මේ ඉඳලා ලංකාවට යම් සේවාවක් අපයන් බලාපොරොත්තු වෙන අය. ඉතින් අපි ප්‍රාර්ථනා කරන ඔබතුමාට මේ කටයුතු දිගටම කරගෙන යෑමේ මේ වාසනා ශක්තිය සහ මේ ධෛර්යය ඒ වගේම සෞඛ්‍ය සම්පන්න භාවය සියල්ලම ඔබතුමාට ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අපි තමුන්නාන්සේට මේ තමුන්නාන්සේගේ වටිනා කාලය අපි මේ පැයක් ගත කිරීම පිළිබඳව සවන අන්තර්ජාල ගුවන්විදුලිය වෙනුවෙනුත් ඒ නියාමක වසන්ත ලංකාදලිකයන් වෙනුවෙනුත් ඒ වගේම අපි මේ ඉදිරිපත් කළ පිළිසඳර වැඩසටහන වෙනුවෙනුත් ඔබතුමාට අපේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේ පුද කරමු. ආයුබෝවන්. ආයුබෝවන්. මම ස්තුති කරනවා වසන්ත මහත්මයාටත් චන්ද්‍රසේකර මහත්මයාටත් සවන ගුවන්විදුලි සේවයට. ඔව් නැවතත් මම හිතන්නේ මහා ස්තුතිවන්ත විය යුතුයි. දැන් මේ පිළිසඳර වැඩසටහන මට මතක විදියට මේ 5 වෙනි වැඩසටහන අපි දිගටම බලාපොරොත්තු වෙන මේ වගේ විවිධ ආකාරයේ මතමතාන්තර තියෙන පරිශ්‍රණ වලට නැඹුරු වෙච්ච උගතුන් හමු වෙලා මේ වගේ සාකච්ඡාවන් කරන්න. ඒ අවස්ථාව ඔබට ලබා දීමට මම හිතන්නේ ශ්‍රවණ ගුවන්විදුලියත් සදී පැහැදී ඉන්නවා. ඔබට ඒ ගැන දැනගන්න පුළුවන් වෙයි ඉදිරියේදී. ඔබ සමට ජය වේවා. පිළිසඳර සවන අන්තර්ජාල ගුවන්විදුලියේ ඉදිරිපත් කිරීම